හරි. මගේ දරුවනේ ඔන්න දැන් සාකච්ඡා කරමින් ඉන්නේ ගද්‍ය කොටස් වලින් අහන්න තියෙන ප්‍රශ්න සහ ඒවා ਵਿਚාරවට කොහොමද සම්බන්ධ කරගන්නේ. නේද? දැන් එක කොටසක් ඉවර කරමයි පුතාලට. ගද්‍ය කොටස් ටිකක් සාකච්ඡා කරා ඒවයින් අහන විචාර ප්‍රශ්න වලට උත්තර ලියන්න නේද? ඒවා වැදගත් වෙන්නේ කොහොමද කියන එක මම සාකච්ඡා කරාමයි දරුවන්ට. හරිද? රයිට්. එතකොට අපි බලමු දැන් මෙන්න මේ කොටස් ටිකෙන් මොන වගේ ප්‍රශ්න අහන්න පුළුවන්ද මේවා ਵਿਚාරවලට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. බලන්න. මිථිලා නම් රාජධානියේ සිංහයෙකු විසින් රක්නා ලද රන් ගුහාවක් පරිද්දෙන්. ඔන්න දැන් උපමාලංකාර කියාගෙන යනවා ඔබටම නේද? කතා රසයේ තීව්‍ර කිරීමට කතුවරයා ඖචිත්‍ය ගුණයෙන් අනුන උපමාලංකාර භාවිත කරලා තියෙනවා. මිථිලා නම් රාජධානිය. ඒ කියන්නේ මියුළු නුවර රාජධානියේ සිංහයෙකු විසින් රක්නා ලද රන් ගල් ගුහාවක් පරිද්දෙන් වෙන කිසි කෙනෙකුන් විසින් ගන්නට නොහැකිය. මේ කවුද මේ කියන්නේ? බලන්න එතකොට මේ මිථිලා නුවර සිංහෙක් ඉන්නව කවුද? මහෞෂධනේ. මහෞෂධ හරියට සිංහෙක වගේ. සිංහයාගේ ගල්ලෙනට කිට්ටු වෙන්න බෑනේ නේද? සිංහයාගේ ගල්ලෙනට කිට්ටු වෙන්න බෑ පුතේ. එතකොට ඔබට පැහැදිලි වෙනවනේ මේ සිංහයා කවුද කියලා. මහෞෂධ පඬිතුයන්ගේ වේදේහ රාජ්‍යය. ඒතර වේදේහ රාජ්‍යය තමයි සිංහයාගේ ගල් ගුහාව. ඒතර මේ රන් ගුහාවක් පරිද්දෙන් ගුහාව රත්තරන් පාටයි වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කාටවත් මේක වෙනස් කරන්න බෑ. මේ රාජධානිය අල්ලන්න තියලා හිතන්නවත් බෑ. හරිද? ඒතර අන්න අපිට ඔය පාඩය තුල පැහැදිලි වෙනවා වේදේහ රාජ්‍ය දෙවන්ත රාජ්‍යයක්. පොඩි වුණාට බලගතුයි. කවුද ඉන්නේ මේකේ? වේදේහ රජතුමා නෙවෙයි. ਉਹ වයසයි. නේද? ආකිමනමාලේ කාවින්ද දේවින්ද සේනක පුත් කුස ඒත් ගෑනු ලෝලී චරිත. නිවට චරිත. කිසිම ගන්න පුළුවන් දේවල් තියන අය නෙවෙයි. එතකොට අන්න ඒ කොටස තුලින් අපිට පැහැදිලි වෙනවා ඒ විදිහට. අනිත් පැත්තෙන් ਵਿਚාරයකට අහන්න පුළුවන් අර මං කිව්වේ භාෂා රීති අර්ථයේ ඖචිත්‍ය ගුණයෙන් අනුන උපමාලංකාර භාවිත කිරීම. කතා රසයේ උද්දීපනය කරන්න කතුවරයා උචිත ලෙස උපමාලංකාර භාවිත කළා තියෙනවා. අන්න ඒකට කදිම උදාහරණයක් කදිම සනිදර්ශනයක් තමයි මේ තියෙන්නේ. බලන්න. සිංහයෙකුමෙන් කිසි බයක් නැතිව නුවර මුළුල්ලෙහි රකවල් සකස් කොට ලවා රාජාදීහු බයින් දිලිහිලා හිඳිති මා උන් අස්වසාලූ මැනවි. අන්න බලන්න. මා උන් අස්වසාලුව මැනවේ. දැන් මෙතන බලන්න මේ තියෙනවා මා කියලා. හරිද? මා. මා කියන්නේ කාටද? හරිද? මා උන්. උන් කියන්නේ කාටද? දැන් මේ අස්වසාලන්නේ කවුද මේ? අස්වසාලන්න කවුද මේ? කවුද මේ හිතන්නේ මේ? මේ හිතන්නේ මා උන් අස්වසාලුව මැනවේ. මේ මහෞෂධ පඬිතුයෝ. මම ඒ වැඩේ කරන්න ඕන. රජ්ජුරුව බයෙන් වෙවුලනවා දැන්. ඇයි ඒ? මියුළු නුවර වට කරලා තියෙන්නේ. කාවින්ද දේවින්ද සේනක පුත් කුස කියන මේ අය ගිහිල්ලා බය කරලා තියෙන රජතුමට යන්න බලන්න. ඔබට පේන්නේ ඇති නේද මියුළු නුවරම වට කරගෙන එන්නේ මේ අක්ෂෞහිණියක් සේනාව අටලොස් අක්ෂෞහිණිය මහා විශාල සේනාවක්. බිම්බරක් සෙනග නේද? මහ පොළොව උසුලාගත නොහැකි මහා සේනාවක් ඉන්නවා. ඒ සේනාව දැක්කහම බයෙන් වෙවුලනවා, මර බියෙන් වෙවුලනවා, ගැහෙනවා නේද? ගැහෙනවා. ඒ හින්දා මම යාව මොනවා කරන්න ඕනද? අස්වසාලන්න ඕන කියනවා. එයාව සනසන්න ඕන. ඒ බියෙන් මුදවාලන්න ඕන නේද? කවුද මේ කියන්නේ එහෙනම්? මේ මහෞෂධ පඬිතුයෝ කියන්නේ මම එයා ගිහිල්ලා ඉතා ඉක්මනින් ඒ වැඩේ කරන්න ඕන. මෙන්න මේ අය මේ පුද්ගලයා කවුද? මේ රජ්ජුරුව. මේ බයෙන් නැති කර නිදොස් කරලා බොහෝ සතුටින් තියන්න ඕන. කොච්චර හොඳ ප්‍රාර්ථනයක්ද? අන්න බලන්න. හොඳ රාජ්‍ය සේවකයෙකු සතු ගුණාංගයක්. තමන්ගේ පාලකයා නේද? මානසික වැටලා ඉන්න වෙලාවේ ඔහුගේ මනස හදන්න ඕන. ඒ මනස හැදුවේ නැත්නම් ඔහු යටතේ ඉන්න අයගෙන් ඇති වැඩක් නැහැ.
ඒකනේ පුතේ රජුරවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ඉන්නවා කියන්නේ. ආර්ථික සුරක්ෂිතතාවයට ධර්මයෙන් ආධ්‍යාත්මික ඔහුගේ හදවත හදනවා නේද? ඔහුගේ මනස ශක්තිමත් කරන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ සේවකයාගේ කාර්යභාරය හරියට කෙරෙන්නේ. ඔබ දන්නවද දැන් මහෞෂධගේ කාර්යභාරය මොකක්ද? මේ දුර්වල අවස්ථාවේදී රට බේර ගන්න කටයුතු කිරීම. ඒක විශේෂයි. ඒක විය යුතු දෙයක්. ඒ නිසා ඒක එහෙම සිදු වෙන්නම ඕන. එහෙම වුණොත් තමයි ඔහු උත්කෘෂ්ඨ රාජ්‍ය සේවකයෙක් බවට පත් වෙන්නේ. හොඳ පඬිතෙක් බවට පත් වෙන්නේ. නේ? දැනුම බුද්ධිය තුනට වැඩන්නේ ආකල්ප තියෙන්න ඕන. කුසලතා තියෙන මේ හතරෙන්ම සන්නද්ධ චරිතයක්. මේ හතරම හරියටම උපරිමයෙන් තියෙන චරිතයක්. ඒ නිසා මගේ පුතේ හරිම වටිනවා මහෞෂධ පඬිතයන්ගේ ක්‍රියාකලාපය. නේද? ඕකේ සිතුවිල්ල බලන්නකො කොච්චර හොඳයිද බලන්න. නේ? එහෙනම් අන් අය විපතේදී පිහිට වෙන උතුම් ගුණාංගයක් තියෙනවා. දැන් මෙන්න මේ පාඨය තුලින් පැහැදිලි වන්නේ කුමක්ද කියලා අහන්න පුළුවන්. මේ පාඨය තුලින් පැහැදිලි වන්නේ කුමක්ද? මේ පාඨයට අනුව මහෞෂධ පඬිතයන් තුල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් දෙය දක්වන්න. ඔබට පැහැදිලි. අන් අයට පිහිට වෙන්න නේද? හදවත උණු වෙන චරිතයක්. එයා ඒකයි කියන්නේ. බය වෙන්න එපා මම ගල් කැටයක් අරගෙන කපුටු රැලක් එලවනවා වගේ. නේද? තුන්නක් අරගෙන වඳුරු රෑනක් එලවනවා වගේ නිගණ්ඨ කරලා යවනවා කියලා. එහෙම කියද්දි තමයි වේදේහ රජුරු හරිම සතුටින් ඉන්නේ අර ඔක්කොම ටික යනවා. ඒකයි කියන්නේ මයි පුතාට විතරයි මාව සනසන්න පුළුවන්. මාව බේර ගන්න පුළුවන්. අනේ පුළුවන් දෙයක් කරන්න. ඒ වෙලාව තමයි කියන්නේ. රජතුමා බය නැතුව හොඳ රාජසේව වෙදින්න. බය වෙන්න එපා. මම ඉන්නවා. මම ඕගොල්ලෝ එලවනම් මේ විදියට කියලා. හරිද? රයිට්. හරි. එතකොට ඔන්න දැන් එතකොට අපි ওই විදියට ওই ප්‍රශ්න ටික අහලා ඔබට අහන්න දැන් ඔන්න ඔතෙන්දී ඔන්න විචාර ලියන්න ඕනේම ප්‍රශ්න අපි උතනින්ම ගත්තා ඔබට ලියන්න. පැහැදිලිද? මේ පාඩය හරහා ගත්තා. ඊළඟට ඔබට මේකෙන් ගන්න තියෙන ප්‍රශ්න තමයි මේ විදියට උම්මග්ග ජාතකයේ ආකෘතිය අහයි ඕගොල්ලෝගේ. නේද? මම මේවා කියා දුන්නානේ. උම්මග්ග ජාතකයේ ආකෘතිය. ඒතර ආකෘතිය අහනකොට ඔබ දන්නවා උම්මග්ග ජාතකයට විශේෂයි. උම්මග්ග ජාතකයට විශේෂ ආකෘතියක් තියෙනවා. ඒ තමයි අතීත කතාව විතරයි තියෙන්නේ. 550 ජාතක පොතේ ආකෘතිය. අතීත කතාව වර්තමාන සමුදය හොඳට කියා දුන්නා. ඒතර මේවා ඔබට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. හොඳට නිතර මේවා කියවන්න නේද? කියවුවට පස්සේ උත්තර ටික ලියා ගන්න පුළුවන්. හරි. බලන්න එන්නේ ඊළඟ කොටස. මා පුතුණුවන් මහෞෂධ පඬිතයන් විනා අනෙක් මා මේ දුකින් මුදන්නට සමර්ථ කෙනෙක් නැතයි සිතා පඬිතයන් වහන්සේ හා සමග කතා කරන්නහ. අන්න බලන්න පුතේ. දැන් ඔබට පැහැදිලි වෙනවා මා පුතුණුවන්. පැහැදිලිද? මා පුතුණුවන් කියලා කියන්නේ කාටද මේ? මා පුතුණුවන් කියන්නේ කාටද මේ? මහෞෂධ පඬිතයන්. බලන්නකෝ එයා ආමන්ත්‍රණය කරන හැටි ඒ තරමට මහෞෂධ පඬිතයන් ඔහුට සමීපයි. අනිත් අයට වැඩිය මහෞෂධ සමීපයි. නේද? ඔබ දන්නවනේ. එතකොට මහෞෂධ පඬිතයෝ වේදේහ රජුරුවෝ අතරේ බොහොම අපූර්ව සම්බන්ධයක් ගොඩනැගෙනවා. ඔහුගේ තියෙන වැදගත් ලක්ෂණ නිසා වේදේහ රජුරුවෝ ඔහුට ආදරය කරනවා. ඔහුගේ පෞරුෂය ගැන හොඳට දන්නවා අනිත් අයට වැඩිය. බොහොම ඉවසීම, හික්මීම, විචාරශීලී බුද්ධිය, ස්ථානෝචිත ප්‍රඥාව මේ කියන හැම ගුණයක්ම මොහු තුල තියෙනවා කියලා දන්නවා. ඒ නිසා තමයි මා පුතු කියන්නේ. දැන් ඔබට මං ආමන්ත්‍රණය කරන්නේ දරුවන්ට මයි පුතේ කියලා. අපි ආදරයට නේද? අන්නේ නම් දැඩි ලෙස ලෙන්ගතු කරනවා. එයා කියනවා මාව සනසන්න පුළුවන්, මේ දුකින් මුදවන්න පුළුවන්. ඔබට දැන් මේ කොටස නැතුව, මේ ටික නැතුව මෙතනින් අහන්න පුළුවන්. මේ කොටස විතරක් දාලා මෙහෙම. ඔන්න ඔය ටික දාලා අනෙක් මා මේ දුකින් මුදන්නට සමර්ථ කෙනෙක් නැතයි කියලා ඔය කෑල්ල විතරක් එන්න පුළුවන්. හරිද? එතෙන්දී අහන්න පුළුවන් මේ මා කියලා කියන්නේ කාටද?
නේද? මෙතන මා පුතුණන් මගේ පුතුණන්. එතකොට මේ මා කියලා කියන්නේ කවුද? වේදේහ රජතුමා. වේදේහ රජතුමා කියනවා ඔහු දැන් අර වට වෙලා වට කරගෙන ඉන්න මහා සේනාව ඉස්සරහා බය වෙලා ඉන්නේ. අනේ මාව බේරගන්න ඉන්න එකම කෙනා තමයි කවුද? අනේ අපේ මහෞෂධ පඬිතුයෝ, මගේ මහෞෂධ පඬිතුයෝ, මගේ මයි පුතා මහෞෂධ. එයාට විතරයි මාව ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ. එහෙමයි හිතලා තමයි ඔහුත් එක කතාවට පඬිතයන් වහන්සේ හා සමග කතා කරන්න ආවේ. බලන්න. ඊළඟට බලන්න. බ්‍රහ්මදත්ත රජු ඒ බස්සසා දණ්ඩෙන් ගසන ලද ආශිර්විෂයක් වුමෙන් ක්‍රෝධයෙන් දෙලිහි කිපුනාහු. කොළ වහා මේ නුවර ඒ දිගින් අගල මැඩ හස්වා පවුරු. ඔන්න දැන් වෙන කොටසක් අපි මේ ගත්ත කොටස එකක්, මේක වෙන මේකක්. ඔබට පැහැදිලිවම පේනවා. දැන් මේ බ්‍රහ්මදත්ත රජු අහන්නේ මොකද්ද මේ? අර 100ක් රාජ්‍ය විනාශ කරාට පස්සේ දිනා ගන්න බැරි වුණාට පස්සේ දණ්ඩකින් පොල්ලකින් ගහලා සර්පෙක් වගේ විස විහිදුවන සර්පෙක් වගේ. දැන් ඔබ දන්නවා සර්පයෝ ඉන්නවනේ. සර්පයෝ ඉන්නව හැමෝම විස නැහැ. නේ? හැමෝම විස නැහැ. විස තියෙනවා අපි හිතනවා පොල්ලංගා ඔය වගේ තිත් පොල්ලංගා ඒ වගේ අය හරි විසයි. සමහර සත්තු කෑවට විස නැහැ. එතකොට මෙන්න මේ සර්පයෙකුට පොල්ලෙන් ගැහුවාම කට අරගෙන විස විහිදුවගෙන එනවා වගේ කේන්තිය පුපුරනවා කාගේද? පේනවද? බලන්න. හරිම අපූර්වයි ඈ. භාෂාව කොච්චර ලස්සනයිද මේ කතා රසයට නේද? සජීවී භාෂා ශෛලියක් භාවිත කරලා තියෙන. බලන්න. දණ්ඩෙන් ගසන ලද දණ්ඩෙන් ගසන ලද ආශිර්විෂයක් හුමෙන් ක්‍රෝධයෙන් දිලිහි කිපුනාහු. තැඩි තරහින් කේන්තියෙන් නේද? මෙයා මේ කේන්තිය කොච්චර දෙනවද කියනවනම් ඇඟ කේන්තියෙන් ගෑනවා. ඒ කේන්තිය ඇවිල්ලා තමයි මේ කියන්නේ. කොළ වහා මේ නුවර ඒ දිගෙන් අගල මැඩ හස්වා පවුරු. පොළව් කීලා සම්පූර්ණ වේදේ රාජ්‍යයේ කුඩු පට්ටම් කරන්න ඕන ඇතුළට වට වෙලා. පැහැදිලිද? හැබැයි කිට්ටු වෙන්නවත් බෑ නේද? ගිහිලා ගුටි කාලා ඉදිමිලා නේද? ඔබ දන්නව එන්නේ ගුටි බැට කාලා බොහොම මාරුවෙන් මේවා තැලිලා ලේ වැක්කිරිලා ඇයි මහෞෂධ පඬිතයන්ගේ සේනාව ඇතුළට සේනාව ඉන්න නගරය ඇතුළට යන්න බෑ. යන්න බැරි ඇයි? ඔබ දන්නවමයි පුතාලා. වේදේහ රාජ්‍යයේ මෙහෙම තියෙනකොට මේ වේදේහ රාජ්‍යයේ වටේ මෙහෙම පවුරු පදනම් තියෙනවා නේද? දැන් හිතන්න වේදේහ රාජ්‍යයේ මෙහෙම තියෙන කියලා. මෙතනින් තියෙනවා මඩ අගලක් මඩ. හරි. ඔය විදියට. දිය අගලක්. මේ ටික දිය. මේ ටික දියෙන් පුරවනවා. මඩ නෙවෙයි දිය. අන්න ඊළඟට හැලක් තියෙනවා. හැලක්. ඊට පස්සේ මඩ. ওই විදියට පවුරු බැඳලා තියෙන යන්න බෑ මේකට. ඇතුළට යන්න බෑ එරෙනවා. විස සත්තු ඉන්නවා. මග යද්දී මැරෙනවා. අන්න එහෙම සුරක්ෂිත වැඩසටහනක් හදලා තියෙන වේදේහ රාජ්‍යයට. දැන් ඔබ දන්නවා අපේ පාර්ලිමේන්තුව නේද? පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වට කරගෙන දියවන්නාවේ තියෙන. දියවන්නාවේ වට කරගෙන තියෙනවා හැලක්. නේද? වල්ලනෝදා එක්ක තියෙන හැලක්. ඒ හැල එරෙනවා. මේකේ සත්තු ඉන්නවා. මේකේ සර්පය ඇතුළු විස සත්තු ඉන්නවා. එතකොට මේගොල්ලෝ ගිහිල්ලා එක සැරේට මේක අගලවල් කඩලා විනාශ කරගෙන යන්න කිව්වට යන්න පුළුවන්ද? යන්න බෑ. යන්න බෑ. මේ ක්‍රමවේදය නිසා යන්න බැරි. ඔබට පැහැදිලිනේ? දැන් මෙහෙම රාජ්‍යයේ තියෙද්දි මෙතනින් දියාගලක් මේ විදියට තියෙද්දි නේද? දියෙන් එන්න එපායි. ඊළඟට දෙන හැලක් එරෙනවා. බැස්ස ගමන් එරෙනවා. හරි. ඊළඟට තමයි ඔය කියන ඊළඟ පවුර තියෙන්නේ. එතන මේක කැඩුවා. මෙතෙන්ට යන්න බෑ එරෙනවා. මෙතනින් එරිලා එනකොට මේකේ වතුර තියෙන. ඒකේ ඉන්නේ කවුද? මිනී කන කිඹුල්ලු ඇතුළු සත්තු මස්සෙයින් දාලා තියෙනවා. බැස්ස ගමන්. ඒතර මෙතනින් එන්න බෑ. එහෙනම් මේකට කිට්ටු වෙන ලේසි
පහසු පුද්ගලයෙකුට මෙතෙන්ට කිට්ටු වෙන්න බෑ. ඒකයි ඒ අය ගිහිලා කියන්නේ රජතුමනි කිට්ටු වෙන්න නම් බෑ. උඩින් ගිහිල්ලා ඇරෙන්න මේක නම් අල්ලන්න සමර්ථකම් නෑ කියලා. පැහැදිලිද? එහෙමයි කියන්නේ. එතකොට එහෙනම් ඔන්න ඔබට පැහැදිලි මෙතනින් අහන්න පුළුවන් ප්‍රශ්න ටික නේද? දැන් මෙන්න මේ කියන එක පුද්ගල චරිත ස්වභාවයේ විනිවිද දැක්කා. මේ කොටස තුල මේ පාඨය තුලින් පැහැදිලි වෙනවා. මේ පාඨය තුල පැහැදිලි වෙන මොකක්ද? පුද්ගලයාගේ චරිතය චූලනි බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ යටිසිත ක්‍රියාත්මක වන ආකාරය කතුවරය බොහොම ලස්සනට ඉදිරිපත් කරනවා සජීවී භාෂා ශෛලියක් අරගෙන. පැහැදිලිද? ඒතර මේ ශ්‍රව්‍ය ගෝචර මාධ්‍ය භාවිත කරන අතරේ එතෙන්ට යොදා ගන්නවා සජීවී භාෂාවක්. විනිවිද දකිනවා. නේද? ඒ තුල ඒ පුද්ගල චර්යාවන් ලස්සනට පැහැදිලි කරන්න පුළුවන් වෙනවා ජාතක කතා කතුවරයට. අන්න ඒතර මේක ගන්න පුළුවන් පැති ගානක නේද? භාෂා ශෛලියට ගන්න පුළුවන්, සංකල්ප රූප ඇහුවොත් ගන්න පුළුවන්. අපිට ඕන එකකට ඒ වගේ වැදගත් ප්‍රශ්න කිහිපයකට මේ පාඩේ පාඩම් කරලා තියාගත්තට ගැටලුවක් නැහැ. එහෙනම් ඔබ පාඩම් කරලා තියාගන්න අනිවාර්යයෙන්ම මේ කොටස පාඩම් කරලා තියාගන්න. හරිද? මේ කොටස. මෙතනින්ද පාඩම් කරත් කමන්නේ. දණ්ඩෙන් ගසන ලද ආශිර්විෂයක් හුමෙන් ක්‍රෝධයෙන් දිලිහි කිපුනාහු. ඔය කොටස තිබුණත් ඇති. පැහැදිලිද? හරි. බලන්න එහෙනම්. හරි. ඔන්න අපි ඊළඟ කොටසට දැන් යනවා. දේවයන් වහන්සේ එර්දීන්මත් කෙනෙකුන් ආකාශයෙන් ගොසින් වදුත් මුත් මිනිසුන් විසින් මේ නුවර වන්දනා තබා සිතන්නටත් බැරිය කීය. ඒ බස් සසා රජුරුව නොසතුරුව කීප දවසක් රඳා නුවර ගන්නා උපායක් නොදන්නාහු කේවට්ටයා විචාලහ. හරිද? දැන් මෙතන තුල පැහැදිලි වෙනවා මෙයා මේ දේවයන් වහන්සේ කියලා කියන්නේ කාටද මේ? චූලනි බ්‍රහ්මදත්ත රජුරවන්ට. දැන් මේ ගිහිල්ලා අගල කඩලා අරන් එන්න කියනවනේ. නේද? අගල කඩලා අරගෙන එන්න කියලා කියනවා. අරන් එන්න කිව්වට යන්න බෑ, රාජ්‍යය යටත් කරගෙන ඉන්න බෑ. නේද? මේ රාජ්‍යය විනාශ කළා ජය අරගෙන එන්න කියලා කියනවා. කිට්ටු වෙන්න පුළුවන්ද? බෑ. බැරි නිසා අන්න ඒ අය තමයි මේ කියන්නේ. දේවයන් වහන්සේ ඉර්ධිමත් කෙනෙකුන් ඇර උඩින් යන කෙනෙක් ඇර වේදේහ රාජ්‍යයට යන්න බෑ. පැහැදිලි? එහෙනම් ওই පාඩේ තුනේ පැහැදිලි මොකද්ද? වේදේහ රාජ්‍යයට කිට්ටු වෙන්නවත් බෑ. ඒ තරම් දැඩි රැකවල් දාලා තියෙනවා. බලන්නක දැන් බිම්බරස් සෙනග ගිහිල්ලා මේ අයට ඇතුල් වෙන්න බැරි තරමට පුංචි රාජ්‍යයක් හදන්නේ කවුරු හරහාද? මහෞෂධ පඬිතුයෝ හරහා. ඔහු ඒ තරම්ම දක්ෂයි. ඔහු ඒ තරම්ම රාජ්‍ය පාලනයට සුදුසු මිනිස්සේ, දේහධාරියෙක් නේ. සියලු දෙනාටම බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආමන්ත්‍රණය කරනවා. හැමෝම ආදරේ දැක්කහම මනස අපේ සිත පිනවා යනවා. ඒ තරම් හොඳ ශරීර ස්වභාවයක් තියෙන චරිතයක්. එතකොට එතුමන් ක්‍රියාත්මක වීම නිසා නේද? ඒ එතුමන්ගේ 1000ක් යෝධයෝ ඉන්නවා. ඒ අයගේ ක්‍රියාකලාප නිසා මේ චූලනි බ්‍රහ්මදත්ත රජුගේ සේනාවට පහර දෙනවා. නේ දර වලින් ගල් මුල් වලින් පහර දීලා මේවා ඉදිමිලා යන්න ගිහිල්ලා මෙහෙම කඩාගෙන ගියා. යන්න ගියා මොකදුනේ යන්න විදියක් නැහැ. අර අගල් කඩන්න තියා හිතන්නවත් බෑ. බොහොම ශක්ති සම්පන්නව හදලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එහෙන් ගුටි බැට කාලා ඉදිමිලා මේ ඔළුව වලින් ලේ පෙරාගෙන එන්නේ. එතකොට අන්න ඒ අවස්ථාවේ රජ්ජුරුවන් කිපෙනවා. නේද? රජ්ජුරුවන්ට කේන්ති යනවා. කේන්ති යනවා ඇයි මෙහෙම කියද්දි. ඊට පස්සේ තමයි මේකට ගන්න උපාය මාර්ග ටික කේවට්ටියට ගන්න. පැහැදිලිද? ඒතර තමයි මේ යුද්ධෝපායන් යොදන්න සූදානම් කරනවා. මොකක්ද දැන් කරන්නේ මේකට?
අන්න ඒතර තමයි එන්නේ ජලය නවත්තනවා. සහල් නවත්තනවා විහසල්. දර නවත්තනවා. ඊළඟ උපාය කාගේද? කේවට්ටයගේ උපායශීලී ඥානය. නේද? ජලය නවත්තනවා. හරියනවද? නෑ. ඒකට උත්තරේ දෙනවා. ඒක ව්‍යර්ථ කරනවා. දර නවත්තනවා. දර ඇති වෙන්න තියෙනවා. බලන්න කොච්චර දක්ෂයිද කියලා. මේගොල්ලෝ මේවා කරනකොට මේවට අදාළ උත්තර ඒ විදිහටම ගාන්ට ප්‍රතිඋත්තරයක් නිර්මාණය කරනවා. එයාගේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් එයාට තියෙන සියලු බලය එතනින් බිඳිනවා. එයාගේ අරමුණ සාක්ෂාත් වෙන්නේ නැහැ. ඔහු අනුමාන කරන වතුර නවත්තනවා. වැඩක් නැහැ මේ වතුර ඇති වෙන තියෙනවා. මහා විශාල ඇඹුල මලක් පෙන්නනව නේද? හරිද? බලන්න. හරි. දැන් එහෙනම් ඔන්න ඔබට මෙතන ওই විදිහට පැහැදිලි දේවයන් වහන්සේ කියන්නේ කාටද? චූලනී බ්‍රහ්මදත්ත රජුරවන්ට නේද? ඒතර මේ ප්‍රකාශය තුනේ පැහැදිලි වෙන්නේ මොකද්ද? පැහැදිලි වෙන්නේ වේදේහ රාජ්‍ය යටත් කර ගැනීමට යන යෝධයින් එයින් දැඩි ලෙස පීඩාවටපත් වෙලා රජුන් ළඟට ඇවිල්ලා කියනවා කිට්ටු වෙන නම් මේ රාජ්‍යයට උඩින් තමයි යන්නේ. අන්න ඊට පස්සේ තමයි රජුල මොකද කරන්නේ? දවසක් රඳා නුවර ගන්න උපායක් නොදන්නා හුකේ වට්ටයා විචාල. මේක කොහොමද අල්ලගන්නේ? කොහොමද යොදා ගන්න ඕන ක්‍රමවේදයේ උපායක් එයාගෙන් අහනවන්නේ. එතෙන් තමයි උපාය ටික පිළිවෙලට ඔහු ඉදිරිපත් කරන්නේ. බලන්න එහෙනම් මේ කොටස. මේ බලන්න. මේ කේවට්ට මහල්ලා ඇතුළු අඥාන ජඩයෝ මා තවම මහෞෂධ පඬිත බව නොදන්නා වන්හයි. සිතා සැටරියන් උණදණ්ඩක් ගෙන්වා. අන්න බලන්න. දැන් ඔබ දන්නවා මේ කොටස මේ පාඩේ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ විදිහට මේකේ මුකුත් නැහැ මෙහෙමම තියෙද්දි මේ විදිහට ප්‍රශ්නයක් අහනවා ඔබට. ප්‍රශ්නාංක 1 කියලා හිතාගන්න. ඉහත පාඩේ ඇතුළත් කොටස නම් කරන්න. එතකොට ඔබට පැහැදිලි වෙන්න පුළුවන් මේකේ සතර කාමාන්තරයේ කොටසෙදි තියෙන මේක යුද්ධෝපායන් යෙදීම. නේද? යුද්ධෝපායන් යෙදීම කොටසේ තමයි මේක තියෙන්නේ. එතකොට මෙතෙන්දි මොකක්ද වෙන්නේ මේ? මේ කේවට්ට බමුණා තීරණය කරනවා මේලුණුවරට මොකද්ද? පැන් ලැබෙන්නේ. කියන්නේ ජලය. මොකද්ද? ජලය නේද? එතකොට මේ ජලය ලැබෙන්නේ එළියෙන්. ඒ නිසා එළියෙන් ලැබෙන මේ ජලය දැන් මෙයා අනුමාන කරනවා එළියෙන් වතුර ගේන්නේ. අපි මේ පැන්න නවත්තමු. ඊට පස්සේ පැන්න නැතුව මිනිස්සුන්ට පැන්න නැතුව වතුර නැතුව මොකද වෙන්නේ? දොරවල් අරගෙන එළියට එනවා. ඒතර අපිට ඕන විදියට මේ අය මරලා කරලා අපි රාජ්‍යය ගමු. බලන්න කොච්චර ම්ලේච්ඡ උපායක්ද කියලා. පැන් නවත්තනවා. දැන් උපායශීලී ඥානය තමයි. හැබැයි හොඳ පැත්තට නෙමෙයි යොදවන්නේ. මොකද්ද කරන්නේ? මිනිස්සු මරණ පැත්තට තමයි යොදවන්නේ. පුතේ වතුර පොදක් නොදී මිනිස්සු මරනවා කියන්නේ කොච්චර පාපයක්ද නේද? මේ සමහරලාට එහෙම මිනිස්සු මේ වර්තමානයේත් ඉන්නවා. තමන්ගේ දෙමව්පියොන්ට වතුර පොදක් දෙන්නේ නැහැ. කොහෙට හරි ගිහින් දාලා දානවා. පාරේ තැනක දාලා යනවා. ඕන්නම් මැරියන් හිටපන් කියලා. එහෙම මිනිස්සු ඉන්න පුතේ. එදත් හිටියා අදත් හිටියා මතුල. මේ වගේ රාජ්‍ය සේවකයෝ ඉන්නවා. අන්නයි විනාශ කළ තමන්ගේ ප්‍රධාන පුටුවට යන්න අරාඳින අය. පැහැදිලි. එතකොට දැන් අර ඔක්කොම අසාර්ථක වුණාට පස්සේ දැන් මේ හදන්නේ ජලය නවත්තන්න. අන්නේ ජලය නවත්තනකොට තමයි මේකට උදාහරණ හොඳම වැඩසටහන සූදානම් කරනවා මෞෂ්‍යත පඬිතුයෝ. බලන්න එයා කියන ප්‍රකාශනේ මේ කේවට්ට මහල්ලා ඇතුළු අඥාන ජඩයෝ අන දැඩි ලෙස උපහාසය ලක් කරනවා. මෞෂ්‍යත පඬිතුයෝ ඒ චරිතයේ තියෙන ම්ලේච්ඡ බව ඒ විතරක්ද මේ තියෙන චරිතය තුල තියෙන දුර්වලකම් නේද? සාමාන්‍යයෙන් ගැළපෙන්නේ නැති ගතිගුණ තියෙන නිසා පහත් චරිත විදියට අගයනවා. ඒතර පහත් කොට සලකන්න ඕන විදියට යන්නේ
පහත් නිසා. පැහැදිලිද? හරි. එතකොට මේ අඥාන ජඩයෝ කියලා කියන්නේත් ඒකයි. බලන්න මේ වචන සෙට් එක නේද? වචන ටික බලන්නකෝ. වචන මාලාව තුල මේ පාඨය තුල අපිට මෙන්න මේ අඥාන ජඩයෝ බලන්න එතකොට පහත් මිනිස්සු මෝඩ පහත් මිනිස්සු නේ කේවට්ට මහල්ලා ඇතුළු අඥාන ජඩයෝ කේවට්ට මහල්ලා ඇතුළු මෝඩ මිනිස්සු නේද පහත් මිනිස්සු. එතන මේ පහත් මිනිස්සු කියලා ආමන්ත්‍රණය කරන්නේ වුන් ඒ තරම්ම පහත් වැඩ කරන්නේ. දැන් මේ වතුර නවත්තන්න එක හොඳ වැඩක්ද? නෑනේ. ඉතින් ඒ නිසා තමයි මහෞෂධ කියන්නේ මේ කේවට්ටේ ඇතුළු මේ පහත් මෝඩ මිනිස්සු මේ සංහාරය නේද? කොහොමද කියන්නේ? මා තව මහෞෂධ පඬිත බව දන්නේ නැහැ. මුන් ටික මාව දන්නේ නැහැ මහෞෂධ කියලා. ඒකයි විවිධ ක්‍රමවේද ගෙන්නේ. ජලයෙන් නවත්තන්න මට. ඔන්න බලා ගන්න කියලා තමයි පැහැදිලි කරන්නේ සැටරියනක් උණු දණ්ඩක් ගෙන්නවා. නේද? දැන් ඔන්න සැටරියනක් දිග උණු දණ්ඩක් ගේනවා. පැහැදිලිද? දැන් උණු දණ්ඩක් ගෙනාවා මේ විදිහට. මේකේ ඔබ දන්න උණු දණ්ඩේ පුරුක් තියෙනවනේ මෙහෙම. පුරුක් තියෙනවා. මේ පුරුක් ටික පලනවා මේ විදිහට. මේ උණු දණ්ඩ දෙකට පලනවා මෙහෙම. ඔන්න ඔය විදිහට. දැන් දෙකට පැලුවාම දැන් මේ පුරුක් ටික ඔක්කොම නැහැ. මේ දෙක එකතු කරලා මේක සම්පූර්ණ උණු දණ්ඩ විදිහට හදලා මේකට වතුර පුරවනවා. මැටි වලින් මේක හොඳට සම් වලින් ගැට ගහලා මැටි ආලේප කරලා මේක ඇතුලේ උණු දණ්ඩ ඇතුලේ වතුර පෙරෙව්වහම දැන් උණු දණ්ඩ මෙහෙම තියෙනවා. මේ සිදුර කොහොම තියෙනවා. මෙතනින් වතුර මෙතෙන් නිකන් පුරවනවා මේ විදිහට. වතුර පුරවල තියෙන්නේ. වතුර පුරවල තියෙන්නේ. දැන් මේ ඇතුළට ඇඹුලෑටයක් දැම්මට පස්සේ නේද? ඇඹුලෑටේ පැලවිලා එනවා පුතේ. ඔන්න දැන් මේක යටින් මේ විදියට උඩට එනවා. ওই විදියට මල පිපෙනවා දැන්. ඔන්න දැන් සැටරියන රියන් 60ක් අඩි 90ක් දිගයි. මේක දැන් ගලවලා මොකද කරන්නේ? චූලනි බ්‍රහ්මදත්ත රජුගේ කෑල්ලට විසි කරනවා. විසි කරනකොට ඇහිඳින්නේ කවුද? මහෞෂධ පඬිතුයාගේ චරපුරුෂ. ඇහිඳලා ගිහිලා කියනවා රජතුමනි මම කුඩා රහස් දොරින් ගියා ඇතුළට. ඒ අති දැක්කනේ මාර විලක් නේ තියෙන්නේ. මහා විශාල විලක් තියෙනවා. මේක මේ විලේ අයිනේ තියෙන වතුර ඇති වෙන්න තියෙන මේ විලේ අයින එකක්. විල අයින ඔච්චර ගැඹුර නම් දැන් මෙයා මේ ඊට වැඩි කියන්නේ. පැහැදිලිද? සැටරියන එක මෙයා වැඩි කළා මේ හොඳටම බය වෙන විදිහට කියනවා. ඊට පස්සේ මොකද කියන්නේ? එහෙනම් මේ ජලය නවත්තන එක අසාර්ථකයි. අන්න එහෙනම් මේ ප්‍රකාශය තුල පැහැදිලි වෙනවා කේවට්ට බමුණාගේ ජලය නැවැත්වීමේ උපරවැට්ටිය උපාය අසාර්ථක කරන්න ව්‍යර්ථ කරන්න මහෞෂධ පඬිතුයෝ මේ ප්‍රකාශනය තුල පැහැදිලි වෙනවා. උණ දණ්ඩ පලනෝ මේ විදිහටනේ. පලලා තමයි මේක ඇතුළ එකතු කළා මේක ඇතුළට වතුර පුරවලා මේක හරහා ඇඹුල මලක් පැල කරන්නේ. ඒකෙන් තමයි මහෞෂධ පඬිතයන්ගේ බුද්ධි මහිමය විචාරශීලී බුද්ධේ උපාය කෞශල්‍ය ඥානය ප්‍රකට කරන්නේ. පැහැදිලිද? හරි. දැන් එතකොට ඔන්න එහෙනම් මේ කොටස තුල පැහැදිලි වෙන්නේ අපිට මොකද්ද? කේවට්ට බමුණාගේ උපායශීලී ඥානය ව්‍යර්ථ කරන මහෞෂධ පඬිතයන්ගේ බුද්ධි මහිමය ඇතුළු ඒ තියෙන උපාය කෞශල්‍ය. පැහැදිලිද? මෙයත් උපායශීලී. හැබැයි මෙයා ඊට නොදෙවෙනි උපායශීලී භාවයක් තියෙනවා. ඒ නිසා තමයි මේක ව්‍යර්ථ කරන්නේ. පැහැදිලිද? රයිට්. බලන්න ඊට පස්සේ මේ පඬිතයෝ මට මිනිරුවණක් ගෙනවන්න. සිතා එසේ වේනම් දෙවයි අත දික් කළහ. බෝසතාණන් වහන්සේද හෙද ගනුවයි අත දික්කොට අත ඇඟිලි අග මැණික එලාලූහ.
හරි. දැන් ඔබට මේ පැහැදිලි වෙන්නේ දැන් ඔන්න අර ධර්ම යුද්ධ අවස්ථාව නේද? දැන් මේක යුද්ධෝපායේදීම මේක මේ කොටසින් පැහැදිලි වෙන්නේ ධර්ම යුද්ධය නේද? මේ පඬිතයෝ මට මිනිරුවණක් ගෙනාවන්නා. සිතා එසේ වේනම් දෙවයි අත දික් කළහ. බෝසතාණන් වහන්සේද හෙද ගනුවයි අත දික්කොට අත ඇඟිලි අග මැණික එලාලූසේක. දැන් ඔන්න පුතේ ඔබට පැහැදිලි වෙනවා මෙයා ධර්ම යුද්ධයක් ගේනවා. අන්න ඊළඟ අවසාන උපාය නේද? මේ කතාවෙන් මේ කොටසේන අපිට අවසාන උපාය තමයි ධර්ම යුද්ධය. දැන් මේ රජුලන්ට කියන මේ ඔක්කොම මොකද පෑන් අසාර්ථකයි. දර අසාර්ථකයි. සහල් බි අසාර්ථකයි. ඒතර මේ ඔක්කොම අසාර්ථකයිනේ. ඊට පස්සේ ගේන එක කියන රජතුමනි මේ තව එකක් තියෙනවා. මොකද්ද මේ? කියන්න ආචාර්ය. ධර්ම යුද්ධයක් තියෙනවා. ඒ තමයි අපි දෙන්න මුණ ගැහෙනවා. මුණ ගැසුණාට පස්සේ එයා මට වඳින අනිවාර්යෙන් මම වැඩිමල් නිසා. අපි ජයග්‍රහණය බලන්න නේද? හරි බොළඳයි වගේ. නේ? ඇයි එහෙම වඳී විද මහෝෂධ පඬිතුෝ කොච්චර එවැනි උතුම් ගුණාංග තිබුණත් දැන් මේක දැනගන්නවා නේද? ওই වන්දනාමානය කිරීමෙන් පරාජයටපත් වෙනවා කියලා. ඒ නිසා මොකද කියලා මහෝෂධ පඬිතුෝ මණිකක් අරගෙන ගිහිල්ලා මෙයාව මණිකෙන් රවට්ටනවා. ඇයි එදා සමාජය තුල මෙවැනි මිනිස්සු හිටියා. මොන වගේ අයද? කේවට්ට බමුණා වගේ අග්‍ර පුරෝහිතයෝ එදා සමාජයේ හිටියව අදත් ඉන්නවා. අදත් මේ අල්ලස් දූෂණයට ඕන තරම් ඉන්නවා. නේද? මතුවටත් ඉන්නවා. අන්න මේ අපූර්ව දර්ශනයක්. එදත් ඉන්නවා අදත් ඉන්නවා මතුවර. එහෙනම් මේක සර්වකාලීන ගුණෙන් අනෝන කෘතියක්. පැහැදිලිද? දැන් මේ ප්‍රකාශය තුල පැහැදිලි වෙනවා මේ මණිකට පුදුම ආසාවක් ඇති කරගන්නේ කවුද? කේවට්ට බමුණා. බලන්න මේ පඬිතයෝ මට මිනිරුවණක් ගෙනාවන්න. දැන් මේ ප්‍රකාශය තුලම අපිට පැහැදිලි වෙනවා මේ ප්‍රකාශය තුල පැහැදිලි වෙන්නේ මෙයා ඇත්තටම තෑගි භෝග වලට ආසාවක් තියෙනවා. එතනින්ම පේනෝනේ සැප සම්පත් වලට පුදුම ආසාවක් දක්වන චරිතයක්. ඒතකොට ඒක එදත් තිබුණා එදා ඒ සමාජයේනේ අදත් මෙහෙමයි ඉන්නවා මතුවටත් ඉන්නවා ඒකයි රජ්ජුරුවන්ට ආවතේවකම් කරගෙන රජ්ජුරුවන්ගේ ගාව ඉන්නේ සුඛ විහරණය සඳහා ඇති වෙනකන් හොඳ හැටි සැප විඳින්න. එහෙනම් ඔන්න අපිට ඒක පැහැදිලි මේ කේවට්ට බමුණා පැහැදිලිද? දැන් මේ ප්‍රකාශය කරන්නේ කවුද? කේවට්ට බමුණා. දැන් ඔබගෙන් අහන්නේ දැන් මේ ප්‍රකාශන අහනවා කාගේද? නේද? මොන අවස්ථාවේද අයිති වෙන්නේ මේක? ඊට පස්සේ මේක කාටද කියන්නේ එහෙමත් අහනවා. හැබැයි දැන් මම මේවා මේ විලාසනෙන් සාකච්ඡා කරා. කියා දුන්නා මේ පාඩම කියා දුන්නා මම පුතා දන්නවා මේක තියෙන්නේ මොන කොටසේද? නේද? ධර්ම යුද්ධ කොටසේ මොන අවස්ථාවේද මේ? දැන් මේ දෙන්න මුණ ගැහෙන අවස්ථාව නේද? මණිකකින් රවට්ටන්න හදන්නේ. මණික දෙන්නේ හරියටම මේ ඇඟිලි ටික තියන්නේ. මණික බරයි. කේවට්ටය දුර්වලයි. මේ ඇඟිලි ටික නැමිලා බෝසත්යන්ගේ මාපට ඇඟිල්ල ගාවට එනවා ගන්න කියලා කියනවා. දැන් සමාජය බලාගෙන ඉන්නේ. සමාජය බලාගෙන ඉන්නේ මහෝෂධ බඳී කියලා. හැබැයි මෙයා වන්දවන විදියට සමාජයට පෙන්වනවා. අන්න බලන්න යා තුල තියෙන ස්ථානෝචිත ප්‍රඥාව. තන්වැසි නුවණ, ඒ ਵਿਚාරශීලී බුද්ධිය නේද? බුද්ධි මහිමේ මේ ඔක්කොගේම සංකලනය තමයි මහෝෂධ කියලා අපි කතා කරන්නේ. හරිද? රයිට්. බලන්න එහෙනම් එසේ වෙනම් දෙවයි අත දික් කරාම ඔන්න දෙනවා. එතකොට මේ පැහැදිලි වෙනවා කේවට්ටේ ආත්ම සාධනයේ වෙනුවෙන් සම්පත් වලට පුදුම කෑදරකම් දක්වන ආත්ම සාධනයේ එක්කම මේ කියන වටිනා වස්තු වලට අල්ලස් වලට නේද? ගැතිකම් කරන චරිතයක් කියන එක අපිට පැහැදිලි වෙනවා මේ ප්‍රකාශනයේ තුල. හරිද? හරි. බලන්න එහෙනම් අපි ඊළඟ කොටසට යමු. නැගී සිටුව ආචාර්ය නැගී සිටුව ආචාර්යනි මම බාලේමි. ඔන්න දැන් අහන්න පුළුවන් ඔබගෙන් මම අංක 1 මේකේ බලන්න. තොපගේ මොනුබුරු තරමට ඇත්තෙමේ මා නොවඳුවයි කීය. කියා මුඛය හා සමග නලල පෙරලා කොරසැඩි බිම උලා රත් වද මලක්සේ
ලේහා පස්හා වකා. අන්න පුතේ. ශබ්ද රසයේ අර්ථ රසයේ පුදුම විදියට සංකලනය වෙලා කේවටය දැඩි ලෙස උපහාස ලක් කරනවා. හාස්‍යයට හා උපහාසයට ලක් කරන අවස්ථාවක් නේ. පේන්නේ නැද්ද? කට්ටියට කෑ ගහලාගෙන ආචාර්යනේ මට වඳින්න එපා. මොකද මේ කරන්නේ? මම ඔයාලට මුණුපුරුත්තරමට බාලයිනේ. ඇයි මේ මට වඳින්නේ? එහෙම කියලා ඉවරලා බෙල්ලෙන් අල්ලගෙන කොන්ද අත තියාගෙන මූණ උලනවා බිම වැලි ගොඩේ. උලන්නේ මොකක් වෙන්නද? රත්වද මලක් මෙන්. පේනවද? රතු පාට වදමලක්සේ. ඔබ දන්නවා රතු පාට වදමල අහලා තියෙනවා සමහරු ගෙවල් වල තියෙනවා. තද රතු පාටයි ලේ පාටයිනේ. බලන්නේ උපහැරනේ. වදමල තද රතු පාටයි. හරියට ලේ පාටමයි. හොඳ ඖෂධයක්. දිව්‍ය ඖෂධයක්. වදමල් හරි ඖෂධයක් පුතේ. එතකොට මේ වදමලක් විදියට තමයි මේ පෙරලා මෙන් අනුප්‍රාසය. ශබ්ද රසය නේද? ශබ්ද රසයයි අර්ථ රසයයි මනා ලෙස සංකලනය. දැන් නැගී සිටුව කියලා ප්‍රකාශය කරන්නේ කාටද කියලා ඇහුවොත් ඔබ දන්නවා කේවට්ට බ්‍රාහ්මණයාට. ආචාර්යනි නැගී සිටුව. ඇයි ඒ? අන්න ගෞරව කළා කතා කරනවා. කේවට්ට ආචාර්යනි දැන් අනේ ඔක්කොටම හෙන්න කතා කරන්නේ. එහෙම අහලා තමයි කියන්නේ හෙම්බල කේවට්ටේ තෝහිතයිද තොටමන් වදී කියලා. නේද? හිටපන් මං උඹට වන්දන්න කියලා තමයි මූණ හොඳටම කොර හැටි වෙන්න උලලම දාන මූණ ලෙලියන්න. පේනවද? නලල පෙරලා. පේනවද? නලල මෙහෙම ගල්ලා. මුළු නලලම මූණම ඉවරයි. රතු පාටයි. අන පුතේ සජීවී භාෂා ශෛලියක් කතුවරය අනුගමනය කරනවා. පාඨකයට දැන් මේ මැවිලා පේන සංකල්ප රූපයක් වෙන මූණ උලන හැටි ඔක්කොම පේනව නේද? මේ ටික රතු පාට වෙච්ච හැටි පෙන්නනවා. අන්න රසාලිප්ත භාෂාවක් නේද? භාෂා රීතිය මේ කතුවරයාගේ සජීවීව ඉදිරිපත් කරනවා නේද? සජීවී භාෂාවක් විදියට අපිට මැවිලා පේන ඖචිත්‍ය ගුණයෙන් අනුන උපමාලංකාර භාවිත කරමින්. පැහැදිලිද? එතකොට ඔබට මේ පාඩේ තුල ප්‍රශ්න අහන්න පුළුවන් නේද? මොනවද අහන්න තියෙනේවා? ඔන්න මං එක ඉහත පාඩේට අනුව කතුවරයා කතා රසයේ තීව්‍ර කිරීමට යොදාගත් භාෂා අලංකාර නම් කරන්න. ඖචිත්‍ය ගුණයෙන් අනුන උපමාලංකාර භාවිත කිරීම. ඉහත පාඩේ තුලින් ප්‍රකට වන්නේ කුමක්ද? බමුණු සමාජයේ දැඩි ලෙස උපහාසයට හාස්‍යයට ලක් කිරීමයි. උපහාසයට ලක් කරනවා නේද? දැඩි ලෙස මෙයාව උපහාසයට ලක් කරනවා. මොකද මේ බිම උලලා දානවා නේද? ඒ තුල එයාගේ තියෙන తত্ত্বය බිඳුවටම දානවා. හරිද? ඊළඟට බලන්න මේ කෙටි වැකි භාවිත කරනවා නේද? මේ භාෂා ශෛලිය කෙටි වැකි සහ දිගු වැකි භාවිත කරනවා නේද? ඖචිත්‍ය ගුණයෙන් අනුව උපමාලංකාර භාවිත කරනවා. කතා රසයේ තීව්‍ර කරන්න මේ සජීවී භාෂාවක් මේ විදියට භාවිත කරනවා. හරි. එතකොට එහෙනම් ඔන්න ඔය විදියට ප්‍රශ්න ගොඩක් ඔබට අහන්න පුළුවන්. ඔය විදියට මෙහෙම පාට අරගෙන විභාගෙදී මේ පාඩයෙන් ප්‍රශ්න දෙකයි අහන්නේ. හැබැයි දැන් මම ඔබට ගොඩක් ප්‍රශ්න ඇහුවා අනිත් පැත්තේ විචාර වලටනේ. දැන් මේ පාට අරගන්නේ විචාර ලියද්දී ඔබට ඕන වෙනවා. බමුණු සමාජයේ උපහාසයට ලක් කරා නේද? එතකොට මේ දැඩි ලෙස උපහාසයට ලක්වන ආකාරයට මිනිස්සු බලාගෙන hina වෙනවා නේද? හාස්‍යයටපත් වෙනවා. මේ බලන්නකෝ මිනිස්සු hinaවට ලක් කරනවා. මෙයාව හාස්‍යයට ලක් වෙනවා. ඇයි අර බිම වඳිනවා මේ කට්ටියට පේන්න වඳිනවා කියන්නේ. මහා අයියෙන් hina යනවා කේවට්ටය පෙරදී. පැහැදිලිද? කේවට්ටය කරන්නේ සුදුසු නයක් නෙවෙයි. ඒ නිසා තමයි බනින්නේ නේද? දැඩි ලෙස බනිනවනේ. කොළ පවිටු අධර්මිෂ්ඨෝ නිකෘෂ්ඨ අනාචාර ස්වરૂප ඇති නේ අවලක්ෂණෝ අඥාන බමුණු මහල්ල නේද? දැන් බලන්න එහෙම කියලා තමයි මේ බණින්නේ. ඔබ මේ කරේ මහා චරා වැඩක් අපි පරාජයටපත් කරා. ඔන්න දැන් ඉස්ලූලු අත තුවනවා. ඉතින් මගේ දරුවනේ. ඔන්න එහෙනම් ඔය ගද්‍ය පාඨ වලින් ඔබට අහන්න තියෙන ප්‍රශ්න ටිකක් තමයි මම සාකච්ඡා කරේ. ඒ නිසා ඔබට මේවා හොඳට ඔබ තේරුම් අරගෙන හොඳට කියවලා අහලා නේද
මේ ටික හොඳින් අහලා ඔබට පුළුවන් ਵਿਚාර ලියන අපි CR පොතක් අරගෙන මෙන්න මේකේ මේ පාට අරගෙන මේවා අදාළ ਵਿਚාරවලට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මේවයින් අහන ප්‍රශ්න ටික නේද මම ඔබට පැහැදිලි කරා. මේ කොටස අරගෙන මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න කියලා තරු ලකුණු දාලා ඔබ ලියා ගන්නවා. මේකෙන් මෙන්න මේ ප්‍රශ්නෙට ගන්න පුළුවන් නේද? දැන් උදාහරණයක් මේ විදිහට බලා ගන්න. දැන් අපි ගන්නවා පළවෙනි ප්‍රශ්නේ මේකේ උචිත ලෙස නේද? උචිත ලෙස උපමා ලංකාර භාවිත කිරීම. හරිද? ඔන්න මේ ප්‍රශ්නයක් ඒක. ඉතින් ඔය වගේ අපිට පුළුවන් තරු ලකුණු දාලා මේකේ ඔබට ප්‍රශ්න ටික නිර්මාණය කරගන්න මම දැන් පැහැදිලි කරා සර් පැහැදිලි කරා. ඒ නිසාමයි පුතාලට පුළුවන් වුණ දැන් ඔය විදියට ප්‍රශ්න ටිකට අදාළ විචාර ප්‍රශ්න වලට අදාළ ඒ කරුණු ටික ලස්සන මේක සම්බන්ධ කරගෙන ඔබට දීලා තියෙන වැදගත් පාඩ ටික අතිශයින්ම විචාර ලියන්න වැදගත් වෙනවා. ඒ නිසා ඒව හොඳට ලියලා පාඩම් කරගන්න. හරි. මගේ දරුවනේ බලමු මේ වගේම තවත් සුවිශේෂී ගද්‍ය කොටස් දෙකක් තියෙනවා. ඔබට මේ ටික පාඩම් කරගන්න ඕන කොටස් ටිකක් බලන්න. නුවණ නැත්තව තෝ මාතින් වැඳුම් ගන්නට හිතයිද බොටු අල්ලාගෙන දමාලු සේක මේ තෙමේ ඉස්බක් පමණ තැන වැටි ගොස් නැගී සිට වැලි පිස පිස පලා ගියේ. අන්න සජීවී භාෂාව බලන්න. දැන් දැඩි ලෙස පහත් කළ කතා කරන මේ උපහාස ලක්කන මේ කොළ පවිට දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ අනාචාර ස්වરૂප ඇති අවලක්ෂණ වූ අඥාන බමුණු මහල්ල තෝ ධර්ම යුද්ධයේ කෙරෙමේ කියා ගොසින් තාට මුණුපුරු තරමටත් නැති ඉතා බාල තැනත්තම වැඳපීය. එමයි කියන්නේ. මේ බලන්නකො මේ කියන වචන ටික නේද? පහත් කළා මෙයාට මේ නිකෘෂ්ඨ පහත් අනාචාරය කිසිම චාරයක් නැති බමුණු මහලතෝ කරේ නම් මේ මුණුපුරේ උරුතරම් ගැලපෙන්නේ නැති කෙනෙකුට වැඳලා ආවා. අපි පරාජයටපත් කළා. ඔබ ධර්ම යුද්ධය කියලා කිව්වේ මොකද්ද මේ? කියලා මේකද කරේ? නේද? සමහරව අපිත් එහෙමනේ. අපෝ කිව්වේ නම් කොහොමද? කරේ ගිහිල්ලා. අයියෝ අපිත් මොකද කරේ? අපිත් ලැජ්ජ කරා. අපි කියන්නේ එහෙම නේද? අපිත් එක ගිහිල්ලා අපිත් එක කියාගෙන යන්නේ කොහොමද? හරියරි මම ඒක බලා ගන්නවා ඔක්කොම ප්‍රශ්න විසඳන්නම් කියලා යනවා. ගිහිල්ලා පුතේ එයා ඒගොල්ලොන්ට පක්ෂග්‍රාහී වෙනවා. අරගොල්ලෝ මොකද වෙන්නේ? අසාර්ථකයි. එතකොට මොකද වෙන්නේ? මහලුකොට කිව්වේ නම් කොහොමද? වැඩන්නේ අපි අපරාධිකය අපිත් ලැජ්ජ කරා. ආයි නම් අඩ ගහන්න එපා. ආයි අඩ ගහන්න එපා. බලන්න එහෙනම් මෙවැනි මිනිස්සු එදත් තියෙනවා අදත් තියෙනවා මතුවටත් තියෙනවා. එහෙනම් මේ කොටස අතිශයින්ම වැදගත්. බලන්න මේ නුවණ නැත්තව නේද? දැන් මේ බමුණු සමාජයේ දැඩි ලෙස උපහාසයෙන් ලක් කරන පාඩයක් මේ තියෙන්නේ. මේ දිගටම ඕනේ ඔබට. මෙන්න මේ කොටස පාඩම් කරගත්තත් ඇති. කොළ පවිතු දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ අනාචාර ස්වરૂප ඇති අවලක්ෂණ වඤ්ඤාණ බමුණු මහල්ල. ඒ කොටස පාඩම් කරගත්තත් ඇති. දැඩි ලෙස උපහාසයෙන් ලක් කරනවා. ඒතර මෙන්න මේ භාෂා ශෛලිය එකල බමුණු සමාජයේ දැඩි ලෙස උපහාසයෙන් ලක් කරන්න ජාතක කතා කතුවරයා භාවිත කරන භාෂාව ටික බලන්න නේද? දුෂ්ට අධර්මිෂ්ඨ වූ නිකෘෂ්ඨ අනාචාර ස්වરૂප ඇති අවලක්ෂණ වඤ්ඤාණ බමුණු මහල්. පේනවද? ඒතර මේ භාෂාව තුලම පැහැදිලි වෙනවා අපිට මේ බමුණා පහත් චරිතයක් කියන එක. නේද? එතකොට අන්න එහෙනම් විචාර ප්‍රශ්නෙට මේ කොටස ඔබ තෝරගන්න ඕන. බමුණු සමාජයට උපහාසයෙන් ලක් කරා කිව්වොත් එimhe ওই කොටස කටපාඩම් කරගන්න. මෙතනින් පැහැදිලි වෙනවා බෝධිසත්වයන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව එක පැත්තකින් නේද? අනිත් පැත්තකින් කේවට්ට බමුණා දැඩි ලෙස විවේචනය ලක් කරනවා නේද? ඒතර මේ 100ක් රජදරුවන්ගේ අග්‍ර පුරෝහිතයා සමග මහෞෂධ පඬිතුයෝ ගැටෙනවා. ගැටුම කූට ප්‍රාප්ත වෙනවා. මහෞෂධ පඬිතුයෝ දිනිනවා. මෙයා පරාජයටපත් වෙනවා. බමුණු සමාජයේ දැඩි ලෙස උපහාසයට ලක් වෙනවා. මෙයා විජයග්‍රහණය යනවා. වේදේ රාජ්‍ය සුරක්ෂිත කරගන්නවා. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න
මේ කොටස් ටික හොඳට පාඩම් කරගන්න. අහන්න තියෙන ප්‍රශ්න ඔබට මේ හැම පදයකම තේරුම් කියා දීලා තියෙනවා. මේ වගේ ගද්‍ය කොටසක් දීලා ඔබට අහනවා ඉරියැඳි පදවල එහෙම. නමුත් මම මේ පැහැදිලි කරන්න ගත්තේ ඔබට විචාලවට වැදගත් වන ගද්‍ය පාඩ ටික. ඒතර ඕකෙන් අහන්න තියෙන ඉතිහාස කතා ඔක්කොම ටික කියා දීලා තියෙනවනේ. නේද? ඔබට තියෙන දැන් මේ ඊටු ටික හරියට කරගෙන යන මම ඊළඟ කොටස තුලින් ඔබට සාකච්ඡා කරනවාමයි දරුවන්ට අන්න කොහොමද ਵਿਚාරය ලියන්නේ දැන්. දැන් විචාරට අදාළ මේ කරුණු ටික තියෙනවා. කරුණු ගොඩක් තියෙනවා. අහන ප්‍රශ්න වලට අපි ලියන්නේ කොහොමද? මම මේ විචාර ලියන කලාව කියා දෙනවා. පැහැදිලිද? විචාර ලියන කලාව කියා දෙනවා. මේකෙන් මේ කොටස මේ විදිහට අවසන් කළා අපි ඊළඟට එන්නේ ਵਿਚාරයක් ලියන්න සූදානම් කරගෙන අන්න එතකොට මේ ਵਿਚාර ලියන විදි ටිකත් එක්ක ਵਿਚාර ටික අපි ලියන්න පුළුවන්. මං කියා දුන්නාට පස්සේ මං ඒ ලියන ක්‍රමය කියා දෙනවා. කියා දීලා ඔබට ඒ උදාහරණ පාඩ ටික දීලා තියෙනවා. ඔබට පුළුවන් ඊට පස්සේ ਵਿਚාරයේ ලස්සනට ලියාගෙන යන්න. එහෙනම් මගේ දරුවනේ අපි ඊළඟ කොටසෙන් අන්න ඔබට අමාරුම නේද? ලියා ගන්න බැරි කොටස තමයි ਵਿਚාර. අපි ඒ ටික සාකච්ඡා කරනවා ඊළඟ කොටසේ. පැහැදිලිද?